සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා සාදු 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 අද දවසේ ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ වැවරවුම ඇත්කඳුර පදිංචි පින්වත් MAG සිරිල් මහතා සහ AP පුෂ්පා කාන්ති මහත්මිය යක්කටුව බටපොළ පාර පදිංචි MK ප්‍රේමසිරි මහත්මයා සහ AP ගීතා රංජනී මහත්මිය ඇතුළු ඒ පින්තුන් හැම දෙනාම එකතු වෙලා තමයි මේ මහා පින රැස් කරගන්නේ. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ඔබ මේ සූදානම් වන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය ශ්‍රවණය කරලා අපි ඔබගේ ජීවිතයට පින් රැස් කරගන්නයි. බුදු කෙනෙක් වදාළ ධර්මයේ පින්වත්නි, අපේ මේ කන් දෙකෙන් බණ ටිකක් අහලා මේ ජීවිතයේ යහපත ජීවිතයේ සැපේ සලසා ගන්නට අපිට ලැබීම මහා භාග්‍යයක්. එතකොට මේ ධර්ම දානය දෙන පින්නතුන් බොහෝ දෙනෙකුට ධර්මය ශ්‍රවණය කිරීම පිණිස උපකාර කරනවා. එතකොට පින්වත්නි, අපිට බුදු කෙනෙකුගේ ධර්මය අහලා අපේ ජීවිතේ සුවපත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතයේ ධර්මාවබෝධයට කැමති කෙනා, ධර්මයෙන් පිහිටක් සලසා ගන්නට කැමති කෙනාට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා මොකද කරන්න ඕනි? කල්යාණ මිත්‍ර ශ්‍රේවණය පුරුදු කරන්න ඕනි. කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම පටිපදාව කියන මේ කරුණු හතර එයා ජීවිත කාලෙම පුරුදු කරන්න ඕනි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. දැන් කෙනෙක් සෝතාපන්න වෙන්න කැමති නම් එයා කරන්න ඕනි මොකද? කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරන්න ඕනි. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනි. ඒ ධර්මයේ යෝනිසෝ මනසිකාර්ය යෙදෙන්න ඕනි. ඒ ධර්මයේ අනුගමනය කරන්න ඕනි. ධම්මානුධම්ම පටිපදාව යෙදෙන්න ඕනි. කෙනෙක් සකදාගාමි මාර්ගඵල ලබන්න කැමති නම්, අනාගාමි මාර්ගඵල ලබන්න කැමති නම්, කෙනෙක් රහතන් වහන්සේ නමක් වෙන්න කැමති නම් ඒ කෙනා කරන්න ඕනේ මොකද්ද? කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරන්න ඕනි. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනි. ශ්‍රී සද්ධර්මයේ ඒ ධර්මයේ යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕනි. නුවණින් කල්පනා කරන්න ඕනි. ඒ කල්පනා කරමින් ධම්මානුධම්ම පටිපදාව යෙදෙන්න ඕනි. ඒතර බාහිරින් ලැබෙන්න ඕනි අංග දෙක තමයි කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත්. ඒතර මේ ධර්ම ශ්‍රවණයෙන් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. එයාට බාහිරින් ලැබෙන්න ඕනි කරුණු දෙකම ලැබෙනවා. එහෙනම් මේ බාහිරින් ලැබෙන්න ඕනි කරුණු දෙකට තමයි මේ ධර්ම දාන දෙන අයත් උපකාර කරන්නේ. ඒතර මේක හොඳට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරන කෙනා මොකද කරන්නේ? තමන්ගේ අභ්‍යන්තර කුසලතාවයන යෝනිසෝ මනසිකාරය ඒ ධර්මයට අනුව නුවණින් කල්පනා කිරීම දියුණු කරගන්න ඕනි. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ සඳහා නොයේක් දහම් කරුණු අපිට දේශනා කළා තියෙනවා. නොයේක් පරයයන් මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ විස්තර කළා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා අපේ ජීවිතේට ඒ විදිහට අපි ධර්මයේ ශ්‍රවණය කරගනිමින් අපේ ජීවිතේ ආලෝකමත් කරගන්න අපි මහන්සි වුණොත්, අපේ ජීවිතේ දියුණු කරගන්න, ගුණධර්ම දියුණු කරගන්න අපි මහන්සි වුණොත්, ඒක තමයි අපේ ජීවිතේට උපකාර වන්නේ. අපේ සැපේ පිණිස, අපේ යහපත පිණිස, පරලෝ සැපේ පිණිස
ධර්ම අවබෝධය පිණිස අපිට උපකාර වන්නේ. ඒතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනාවක් තියෙනවා ගිලාන සූත්‍රය කියලා සංයුත්ත නිකායේ. ඒ කියන්නේ ගිලන් කෙනාට උපදෙස් වශයෙන් වදාළ දේශනාවක්. මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේ නිග්ගෝධාරාමයේ වැඩ ඉන්න කාලේ. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා වස් කාලය ඉවර වෙලා මේ වස් කාලය ඉවර වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ සමග චාරිකාවේ වඩින්න භාග්‍යතුන් වහන්සේගේ සිවුර පිළියෙල කරනවා. එතකොට මේ මහානාම ශාක්‍යයට අහන්න ලැබුණා ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ වස් කාලෙන් පස්සේ චාරිකාවේ වඩිනවලු බොහෝ දෙනාගේ යහපත පිණිස සැපේ පිණිස ධර්මයේ දේශනා කරමින් භාග්‍යතුන් වහන්සේ වඩිනවා. ඉතින් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ වඩින්න පෙර මුණ ගැහෙන්න ඕනි කියලා මේ මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යතුන් වහන්සේ වෙත ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේට ආදරෙන් වන්දනා කළා. ඊපස්සේ වාඩි වෙලා කියනවා ස්වාමීනි මට ආරංචි වුණා දැන් භාග්‍යතුන් වහන්සේ මේ වස් කාලෙන් පස්සේ චාරිකාවේ වඩිනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සිවුරු භික්ෂුන් වහන්සේලා පිළියෙල කරනවා කියලා ආරංචි වුණා. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේගේ ළඟදී මේ විදියට අහලා නැහැ. මොකද්ද? භාග්‍යතුන් වහන්සේ ගැන මම භාග්‍යතුන් වහන්සේ ළඟ මම මේ විදියට අහලත් නැහැ, මේ විදියට පිළි අරගෙනත් නැහැ. ප්‍රඥාවන්ත උපාසකයෝ විසින් රෝගී වූ කායික දුකටපත් බොහෝ ගිලන් වූ ප්‍රඥාවන්ත උපාසකයෙකුට අවවාද කළ යුත්තේ කොහොමද කියලා මම මේ විදියට අහලා නැහැ. ප්‍රඥාවන්ත උපාසකයෙක් විසින් ප්‍රඥාවන්ත උපාසක කෙනෙකුට මොන විදියේද එයා අවසාන වෙලාවේ එයා දුකටපත් වෙලා මරණාසන්න ඉන්න වෙලාවක එයාට මම මොන විදියටද අවවාද කරන්න ඕනි කියලා මම භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා නැහැ කිව්වා. ඒතර බලන්න පින්නත් මේ මහානාම ශාක්‍ය කෙනා බුදුරජාණන් වහන්සේගේ තෙරුවන් සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේ කෙරේ අවිච්ඡ ප්‍රසාදයට පත්වෙච්ච ශ්‍රාවකෙක්. මොකක්ද අහන ප්‍රශ්නේ භාග්‍යවතුන් වහන්සේගෙන්? අහනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මරණාසන්න වුණු ප්‍රඥාවන්ත උපාසක කෙනෙකුට ඒ කියන්නේ ගොඩාක් රෝගී වෙලා කායික දුකටපත් වෙලා බොහෝ ගිලන් වුණු ප්‍රඥාවන්ත උපාසක කෙනෙකුට ප්‍රඥාවන්ත උපාසකෙක් විසින් කොහොමද එයාට අවවාද කරන්න කියලා අහනවා. සමහර මිනිස්සු ගිහිල්ලා අහන්නේ මොකද ස්වාමීනි ගේ ඇතුළේ ඉඳලා කර්ණිමෙත් සූත්‍රය කිව්වට කමක් නැද්ද කියලා අහනවා. එතකොට මේ ප්‍රඥාවන්ත උපාසකගේ කතාවක්ද ඒ? ඒතර ප්‍රඥාවන්ත උපාසකගේ ස්වභාවය තමයි මේ විදියට අහනවා ප්‍රශ්න කරනවා. කිව්වා ඉතින් ස්වාමීනි මේ විදියට මා විසින් ප්‍රඥාවන්ත උපාසකයෙකුට අපි ආවාද කරන්නේ කොහොමද කියලා අහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා නාමේනි ප්‍රඥාවන්ත උපාසකයා විසින් රෝගී වූ ගොඩාක් කායික දුකටපත් වුණු ගිලන් වුණු ප්‍රඥාවන්ත උපාසක තෙමේ අස්සසිල් ඇති කරලා දෙන සිව් ධර්මයකින් අස්වසන්න කියනවා. එතකොට ප්‍රඥාවන්ත උපාසකට ඒ සිව් ධර්මයකින් අස්වසන්න කියනවා. එයාට ඒ තමන්ගේ ජීවිතේට යහපත ඇති වෙන තමන්ගේ ජීවිතේට රැකවරණේ හැදෙන සිව් ධර්මයකින් අස්වසන්න කියලා බුදුරජාණන් දේශනා කරනවා. පින්වත්නි බුදුරජාණන් දේශනා කරනවා මහා නාමේනි මේ සිව් ධර්මයකින් අස්වසන්න කිව්වනේ අර ලෙඩ වෙච්ච කෙනා. ඒතර මොකක්ද මේ සිව් ධර්මයේ? ඒ තමයි ආයුෂ්මත ඔබ සතුටු වෙන්න. ඔබ අස්සසිලි බවටපත් වෙන්න, සැනසීමටපත් වෙන්න. ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්තයිනේ. ඔබ ගොඩාක් සතුටු වෙන්න ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ. ඔබ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයටපත් වෙලා ඉන්නේ. ඔබ භාග්‍යතුන් වහන්සේගේ නිකලස් බව අදාහගෙන ඉන්නේ. දැන් බලන්න මේ ලෙඩ වෙච්ච කෙනෙක් ගාවට ගිහිල්ලා මේ මහානාම ශාක්‍ය උපාසකතුමා කියනවා අර ලෙඩ වෙච්ච කෙනාට කියනවා ඔබ බුදුරජාණන් සරණ ගිහිල්ලා ඉන්නේ. ඔබ භාග්‍යතුන් වහන්සේගේ නිකලස් බව අදාහගෙන ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. භාග්‍යතුන් වහන්සේ නිකලස් හදමණ්ඩලක් දරාගෙන වැඩ සිටියේ. භාග්‍යතුන් වහන්සේ වීතරාගී, වීතදෝෂී, වීතමෝහි. ඉතින් ඔබ සතුටින් ඔබ ඒක අදාහ ගන්නවානේ. ඒ විතරන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ඇස දමනය කළා, පාලනය කළා, රැකගත්තා, සංවර කළා. භාග්‍යතුන් වහන්සේ ඇසින් කෙලෙස් හට ගන්න අරමුණු ගත්තේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන දමනය කළා, පාලනය කළා, රැකගත්තා, සංවර කළා. භාග්‍යතුන් වහන්සේ මේ ආයතන වලින් කෙලෙස් සහිත අරමුණු ගත්තේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පාරිශුද්ධ ජීවිතයක් ගත කරා. ඉතින් ඔබට ඒ ගැන පැහැදීමක් තියෙනවනේ. ඉතින් ඔබ මේ මරණාසන්න වෙලා ඔබ සතුටටපත් වෙන්න අනේ මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ බදු භාග්‍යවතුන් වහන්සේගේ නිකලස් බව මම අදාහගෙන ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ නිකලස් කියලා මට අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. ඉතින් ඔබ අස්සසිලි බවටපත් වෙන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ නිකලස් බව ගැන කියලා බුදු ගුණ ගැන කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ගැන මේ උපාසකට.
ඊට පස්සේ කියන්නකෝ ඒ විතරක් නෙවෙයි ඔබ අදහගෙන ඉන්න නේද භාග්‍යතුන් වහන්සේ ගුරුවරයෙක් නැතුව මේ ලෝකේ පරම සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. මේ ජීවිතේ දුක නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා. මේ දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා. දුකින් නිදහස් වීම නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා. දුකින් නිදහස් වෙන ආර්ය ශ්‍රැංග මාර්ගය නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගුරුවරයෙක් නැතුව මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේක සත්‍ය ඥාන වශයෙන් කෘත්‍ය ඥාන වශයෙන් කෘතඥාන වශයෙන් පරිවර්ත 3කින් ආකාර 12කින් ගුරු උපදේශ නැතුව අවබෝධ කරගත්තා. ඉතින් ඔබ බොහොම සතුටු වෙන්න. ඔබට මේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා ඔබට භාග්‍යතුන් වහන්සේ කරේ අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවනේ. ඉතින් ඔබ මේ වෙලාවේ මරණාසන්න වෙලා ඉන්න වෙලාවේ ඔබ සතුටටපත් වෙන්න ඔබ අස්සසිලි බවටපත් වෙන්න අනේ මට මේ වගේ භාග්‍යතුන් වහන්සේ කරේ පැහැදීමක් තියෙනවා කියලා. බලන්න පින්වත්නි ප්‍රඥාවන්ත උපාසක කෙනෙකුට ප්‍රඥාවන්ත උපාසකෙකුට දෙන අවවාදයක්. අද කාලේ ගිහිල්ලා අපි මේ ප්‍රඥාවන්ත නැති උපාසක කෙනෙකුට අවවාදයක් කරොත් එහෙම බැනුම් අහගෙන එන්නේ මට මේ වෙලාවේ ඕවා කතා කරන්න එපා කියයි. ඇයි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ඉගෙනගෙන නැහැ. එහෙනම් අපේ ජීවිතේ අපි භාග්‍යතුන් වහන්සේ කවුද කියලා අඳුනා ගන්න ඕනි. ඒක තමයි ප්‍රඥාවන්ත කෙනාගේ ස්වභාවය. මොකද භාග්‍යතුන් වහන්සේ කවුද කියලා අඳුනාගත්තොත් තමයි ඒ කෙනාගේ ජීවිතේට ආරක්ෂාව රැකවරණය පිණිස ඒක උපකාර කරගන්න යාට අවස්ථාව ලැබෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන්න කිව්වා. ඒ භාග්‍යතුන් වහන්සේ මහා ඥානයන්ගෙන් යුක්තයි. ඒ භාග්‍යතුන් වහන්සේට අප්‍රමාණ ලෙස කෙලවරක් නැති මේ සංසාරේ පෙර ජීවිත දකින්න පුළුවන්. ඒ භාග්‍යතුන් වහන්සේට තිබුණා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඒ භාග්‍යතුන් වහන්සේට තිබුණා සත්‍යං චුතවන ආකාරයත් උපදින ආකාරයත් දැකීමේ ඥානෙ චතුූපාත ඥානෙ. ඒ භාග්‍යතුන් වහන්සේ සීල ආශ්‍රය ශ්‍රේය කළා කියලා ඥානයක් තිබුණා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේට අනුන්ගේ සිත් සතන් දකින්න පුළුවන් මහා ඊර්ධිපාතිහාරය තිබුණා. අන් අයගේ සද්ධා වීරිය සති සමාධි ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්මයන් දිවි වෙන ආකාරය පිරිහෙන ආකාරය දකින්න පුළුවන්. මේ වගේ මහා ඥාන වලින් බුදුරජාණන්සේ යුක්තයි. ඒ භාග්‍යතුන් වහන්සේ ඒ විද්‍යාවන්ගෙන් විතරක් නෙවෙයි. ඒ විද්‍යාවන්ට අනුකූල වූ භාග්‍යතුන් වහන්සේ පාරිශුද්ධ සීලයෙන් යුක්තයි. පාරිශුද්ධ සමාධියකින් යුක්තයි. පාරිශුද්ධ මේ ප්‍රඥාවකින් යුක්තයි. පාරිශුද්ධ විමුක්තියකින් යුක්තයි. පාරිශුද්ධ විමුක්ති ඥාන දර්ශනයකින් යුක්තයි. ඉතින් ඔබට සතුටු වෙන්න පුළුවන්. ඒ භාග්‍යතුන් වහන්සේ මේ විද්‍යාවන්ගෙන් චරණ ධර්මයෙන් යුක්තයි කියලා ඔබට අවිච්ඡ ප්‍රසාදයක් තියෙන භාග්‍යතුන් වහන්සේගේ මේ බුදු ගුණ ගැන. ඉතින් ඔබ මේ වෙලාවේ සතුටු වෙන්න අනේ මම මේ භාග්‍යතුන් වහන්සේ කෙරේ මේ විදිහට සිත පහදවාගෙන ඉන්නවානි කියලා භාග්‍යතුන් වහන්සේ ගැන කියන්න කිව්වා අර ලෙඩ වෙලා ලෙඩ ඇඳේ වැටිලා ඉන්න උපාසක මහත්මයාට. ඒතර දැන් බලන්න පින්නත් ප්‍රඥාවන්ත කෙනෙකුට මේක කියපු ගාම එයාට ප්‍රමුඛතාවය උපදිනවා. ප්‍රීතිය උපදිනවා. එයාගේ ජීවිතයේ සැපේ උපදිනවා. කායික මානසික සෑහලුව එයාට උපදිනවා. ඉතින් ඊළඟට කියන්න කිව්වා ඔබ ඒ විතරක් නෙවෙයි මේ භාග්‍යතුන් වහන්සේ සුන්දර ආර්ය ශ්‍රැංග මාර්ගය සොයාගෙන ඒ සුන්දර ආර්ය ශ්‍රැංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥාවති දියුණු කළා. ඒ සුන්දර නිවනටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ සුන්දර නිවන් මාර්ගයේ ගමන් කළා. සුන්දර නිවන සාක්ෂාත් කළා කියලා ඔබට ඥානයක් තියෙනවානේ. ඔබ ඒ ගැන සිත පහදවාගෙන ඉන්න අවිච්ඡ ප්‍රසාදයටපත් වෙලා ඉන්න. ඉතින් ඔබ සතුටු වෙන්න කියලා අස්වසන්න කිව්වා. ඒ විතරක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ මේ ලෝක ධාතු අවබෝධ කළා. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ රහස් නැහැ. භාග්‍යතුන් වහන්සේ අතර ගත නෙල්ලි ගෙඩියක් කරකව බලනවා වගේ මේ ලෝකේ සියල්ල භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ රහස් නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ඇස කන නාසය දිව කය මනස නම් වූ ලෝකයක් අවබෝධ කළා. බාහිර ලෝකයක් අවබෝධ කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ වගේ ලෝකවිදු ගුණයෙන් යුක්තයි කියලා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ඔබට ලොකු පැහැදීමක් තියෙනවා. ඉතින් ඔබ මේ ගැන සතුටු වෙන්න අස්සසිල්ලටපත් වෙන්න ඔබ මේ ගොඩාක් මරණාසන්න වෙලා ඉන්න වෙලාවේ මරණයේ කිට්ටුවෙන් ඔබේ ජීවිතය ගත කරන වෙලාවේ ඔබ මේ ගැන කල්පනා කරන්න සතුටු වෙන්න කිව්වා භාග්‍යතුන් වහන්සේ ගැන මෙනෙහි කරලා. ඒ විතරක් නෙවෙයි මේ පින්වත් උපාසකය දැන් බලන්න ප්‍රඥාවන්ත උපාසක කෙනෙක් ඊළඟ උපාසකට කියනවා පින්වත් උපාසකය භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්‍යව 이르දිපාතිහාරින් দমনය කළා. ඒතර පින්වත්නි භාග්‍යවන්ත බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දි මේ ලෝක සත්‍යය 이르දියෙන් দমনය කළා. ධර්මයට යොමු කළා. 이르දිපාතිහාරින් ආදේශනා ප්‍රාතිහාරින් අන් අයගේ සිත් සතන් දැකලා দমনය කළා. ධර්මයට යොමු කළා. අනුශාසනා කළා. අදටත් භාග්‍යවන්ත වහන්සේගේ අනුශාසනාව නිසායි අපි මේ ධර්මයේ කන් යොමු කරගෙන අහගෙන ඉන්නේ. අපි මේ බිමක වාඩි වෙලා බොහොම ගෞරවයෙන් යුක්ත මේ ධර්මයේ අහගෙන භාග්‍යවන්ත වහන්සේගේ අනුශාසනා ප්‍රාතිහාර්ය අහන්න. ඒතර කිව්වා භාග්‍යවන්ත වහන්සේ මේ අනුශාසන ප්‍රාතිහාරින් ලෝක සත්‍යව দমনය කළා. ඉතින් ඔබ සතුටු වෙන්න භාග්‍යවන්ත වහන්සේගේ මේ අනුත්තරෝ පුරුෂ ධම්මසාරති ගුණය ගැන ඔබේ චිත්ත ප්‍රසාදයක් තියෙනවා කියලා. සතුටු වෙන්න කිව්වා මේ බුදුරජාණන්ගේ බුදු ගුණ මෙනෙහි කළා. ඒ විතරක් නෙවෙයි භාග්‍යවන්ත වහන්සේ දෙවියන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. භාග්‍යවන්ත වහන්සේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. දෙවියන්ට සසරින් නිදහසෙන්ට මාර්ගය කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ.
මිනිසුන්ට සසරින් නිදහස් වෙන්න මාර්ගය කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒතර සග්දෙවිඳු පවා භාග්‍යතුන් වහන්සේගේ සේවකයෙක් වගේ භාග්‍යතුන් වහන්සේට ඇවිල්ලා උපස්ථාන කළා. ඒතර භාග්‍යතුන් වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා ඔබට පැහැදීමක් තියෙනවා. ඔබට හිතේ චිත්ත ප්‍රසාදයක් තියෙනවා, විච්ඡ ප්‍රසාදයක් තියෙනවා. ඒක නිසා ඔබ සතුටු වෙන්න කිව්වා. ඒ විතරක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කළ මේ සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, සතර ඊර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ග කියන මේ සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. අන් අයට අවබෝධ කර ගැනීම පිණිස දේශනා කළා. එතකොට අන් අයටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බුදුරජාණන් විස්තර වශයෙන් මේ ලෝකෙට දේශනා කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ තමන් සත්‍ය අවබෝධ කරලා අන් අයටත් සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ බුද්ධ. ඔබට භාග්‍යවතුන් වහන්සේගේ මේ බුද්ධත්වය ගැන අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. නොසැලෙන පැහැදීමක් තියෙන භාග්‍යවතුන් වහන්සේ මේ බුදු ගුණ ගැන. ඉතින් ඔබ සතුටු වෙන්න කිව්වා. ඒ විතරක් නෙවෙයි පින්වත් උපාසක ඔබ භාග්‍යවතුන් වහන්සේගේ අප්‍රමාණ මේ බුදු ගුණ ගැන ඔබ හොඳට දැනගෙන භාග්‍යවතුන් වහන්සේ මේ නිකලෙස් හදමඩලා දරාගෙන වැඩ සිටීම තරම් වාග්යවන්ත වුණා. දසබල ඥාන සිව් විසරද ඥානයන්ගේ භාග්‍යවතුන් වහන්සේ ඒවා දරාගෙන වැඩ සිටියා. මහා ඥානයන් මහා ගුණ දරාගෙන වැඩ සිටියා. මේ අප්‍රමාණ බුදු ගුණ භාග්‍යවතුන් වහන්සේ දරා ගැනීමට තරම් වාග්යවන්ත වුණ නිසා මේ භාග්‍යවතුන් වහන්සේ භගවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ වාග්යවන්ත බව ඔබ අදාගෙන නේද ඉන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මේ අප්‍රමාණ බුදු ගුණ ගැන. ඉතින් ඔබ සතුටටපත් වෙන්න කියලා මේන්න මේ පළවෙනි කාරණෙන් අර මරණාසන්න වෙලා ලෙඩ ඇඳේ ඉන්න ශ්‍රාවකයව අස්වසන්න කියලා බුදුරජාණන් වහන්සේ අර මහා නාම සාක්‍යයට කියනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කියලා භාග්‍යතුන් වහන්සේගේ ගැන තව තවත් මෙයාගේ චිත්ත ප්‍රසාදි දියුණු කරලා එයාව මේ එයාගේ සිත සතුටටපත් කරන්න කිව්වා. දැන් බලන්න කෙනෙක් පින්වත්නි මරණාසන්න ඉන්න වෙලාවේ මේ විදියට බුදු ගුණ අහන්න ලැබුණොත් ඒක මහා කියන වාසනාවක් එයාගේ ජීවිතේ. ඒ විතරක් නෙවෙයි අර උපාසකට කියන්න කියන ප්‍රඥාවන්ත උපාසකයෙකුට ගිහිලා කියන්න කියනවා ඒ විතරක් නෙවෙයි ඔබ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ඔබට චිත්ත ප්‍රසාදයක් තියෙනවනේ. මොකද චිත්ත ප්‍රසාදය භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙන්නේ සුවාක්කාතයි. භාග්‍යවතුන් වහන්සේ සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන මනාකොට දේශනා කරලා තියෙන්නේ. ඒතකොට ලෝකේ එක එකනා කියන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙන්නේ බුදු කෙනෙකුගේ වචන කාටවත් වෙනස් කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඔබට චිත්ත ප්‍රසාදයක් තියෙන භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ මනාකොට දේශනා කළා සුවාක්කාතයි කියලා. ඊළඟට මේක මේ ජීවිතේ දකින්න පුළුවන්. ඉතින් ඔබ ධර්මයේ දැකපු කෙනෙක් නේ භාග්‍යවතුන් වහන්සේ කෙරේ අවිච්ඡ ප්‍රසාදයට පත් වෙච්ච කෙනෙක් නේ. ඉතින් ඒක නිසා මේ ධර්මයේ සම්දිට්ඨිකයි කියලා ඔබ චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න. අනේ මම මේ ධර්මයේ කෙරේ චිත්ත ප්‍රසාදයට පත් වෙලා ඉන්නවනේ කියලා. ඒ විතරක් නෙවෙයි පින්වත් උපාසකය මේ ධර්මයේ කාලයකට අයිති නෑ, අකාලිකයි. ඕනෑම කාලයකදී චතුරාර්ය සත්‍ය වෙනස් වෙන්නේ නෑ. අතීතයේ ජරා මරණ මේ විදිහමයි, අනාගතයේ ජරා මරණ මේ විදිහමයි, වර්තමානයේ ජරා මරණ මේ විදිහමයි. මේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වර්තමානෙත් තියෙනවා. ඉතින් බුදුරජාණන්සේගේ ධර්මයේ කාලයකට අයිති නෑ, අකාලික වූ ධර්මයක්. ඔබට ඒ ධර්මයේ කෙරේ චිත්ත ප්‍රසාදයක් තියෙනවානේ. ඉතින් ඔබ මේ සතුටු වෙන්න. ඔබ මේ වගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ කෙරේ චිත්ත ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක් නේ. ඒ විතරක් නෙවෙයි ධර්මයේ තුලට පැමිණිලා මේ ධර්මයේ දකින්න පුළුවන්. ඒ ධර්මයේ හේපස්සිකයි. තමා තුලින් මේ ධර්මයේ දකින්න කියලා බුදුරජාණන්සේ දේශනා කළා. එතකොට දැන් බලන්න බුදුරජාණන්සේ දේශනා කරපු ධර්මයේ ඔබ තුලින් දකින්න මහන්සි වෙනවා. ඒතර ඔබ මේ ධර්මයේ දකිනවා. මේක ඕපනායක ධර්මයක්. තමා තුලින් දැක යුතු ධර්මයක් කියලා ඔබට චිත්ත ප්‍රසාදයක් තියෙනවා. ඒක නිසා පින්වත් උපාසක ඔබ සතුටු වෙන්න භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ධර්මයේ ගැන. මොකද භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ තමන් තුලින් තමන්ගේ ජීවිතයට ගලපලා බලන්න කියලා දේශනා කළේ. ඒක නිසා ඔබ සතුටු වෙන්න කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ ඕපනායක ගුණය ගැන. ඒ විතරක් නෙවෙයි පච්චත්තන් වේදිතබ්බ විඤ්ඤෝහිති කියලා මේ ධර්මයට කියනවා. මේ ධර්මයේ තම තමන්ගේ නැනපැමිණින් දැකිය යුතු එකක්. ඔබට මේ ධර්මයේ ගැන චිත්ත ප්‍රසාදයක් තියෙනව නේද කියලා. ඔබ මේ ධර්මයේ ගැන සිත පහදවා ගන්න කියලා. අර ප්‍රඥාවන්ත උපාසකතුමා අර ප්‍රඥාවන්ත ලෙඩ ඇඳේ ඉන්න ගොඩාක් මරණාසන්න වෙලා ඉන්න උපාසකට අවවාද කරනවා කිව්වා මේ දෙවෙනි කාරණෙන් ධර්මයේ ගුණ කියලා. ඒ විතරක් නෙවෙයි මහා නාම සාක්‍යයට බුදුරජාණන් දේශනා කරනවා අපි මහා නාමය අර ප්‍රඥාවන්ත උපාසක විසින් මොකද කරන්න ඕනි? සංඝයාගේ ගුණ කියලා අර ප්‍රඥාවන්ත උපාසකව ආස්වාසන්න කිව්වා. මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා රාගය දුරු කරන්න මහන්සි වෙනවා. ද්වේෂය දුරු කරන්න මහන්සි වෙනවා.
මෝහය දුරු කරන්න මහන්සි වෙනවා. අකුසල් දුරු කරන්න මහන්සි වෙනවා. ඒතර මේ අකුසල් දුරු කරලා කුසල් උපදවා ගන්න මහන්සි වෙනවා. භාග්‍යවතුන් ශ්‍රාවක සංඝ රත්නය. රාග දේශ මොහ දුරු කරන ප්‍රතිපදාවේ හැසිරෙන පිරිසක්, රාග දේශ මොහ දුරු කරන පිරිසක් සුපටිපන්නයි. මේ භාග්‍යවතුන් ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්නයි කියලා ඔබට අවෙච්ච ප්‍රසාදයක් තියෙනවානේ පින්වත් උපාසකේ. ඉතින් ඒක නිසා ඔබ සතුටු වෙන්න, ඔබ අස්සසිල්ලටපත් වෙන්න අනේ භාග්‍යවතුන් ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා. දැන් පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය වැඩ සිටිය සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාවෙන් බබලනවා. මහා නුවණින් බබලනවා. එතකොට මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ මහා ඉරිදි බලයෙන් බබලනවා. ඒතර මේ වගේ ಗುಣ දරාගෙන වැඩ සිටිය ශ්‍රාවක සංඝරත්නය මේ උපාසක පින්තුන්ට දකින්න ලැබුණා. අදටත් මේ මහා රහතන් වහන්සේලාගේ ගුණ අපිට අහන්න ලැබෙනවා. අපිට කියවන්න ලැබෙනවා. ඒතර මේ ශ්‍රාවක සංඝයා ගැන සිත පහදවා ගන්නවා කියන එක කෙනෙකුට ගුණ මෙනෙහි කරොත් අතිශයින්ම ලේසි කාරණයක්. ඒක නිසා උපාසකට කියනවා ශ්‍රාවක සංඝයා ගැන සිත පහදවා ගන්න. ඒ විතරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උජුපටිපන්නයි. ශ්‍රාවක සංඝරත්නය උජුපටිපන්නයි. ආර්ය ශ්‍රාංග මාර්ගේ නැමැති ඍජු මාර්ගේ ගමන් කරන්නේ. ඒ ඍජු මාර්ගේ ගමන් කරලා තමයි උන්වහන්සේලා මේ ධර්මය අවබෝධ කරගන්නේ. ඒතර මේ ලෝකේ තියෙන ඍජුම මාර්ගේ ගමන් කරන උතුම් පිරිසක් කියලා ඔබට චිත්ත ප්‍රසාදයක් තියෙනවා. ඉතින් ඔබ අස්සසිල්ලටපත් වෙන්න ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන මේ විදිහට සිත පහදවගෙන ඉන්නේ කියලා. ඒ විතරන්නේ බුදුරජාණන්ගේ ශ්‍රාවක සංඝරත්නය ඥායපටිපන්නයි. උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්න පිරිසක්. චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන පිරිසක් කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරේ ඔබට ශ්‍රාවක සංඝරත්නය කෙරේ ඔබට චිත්ත ප්‍රසාදයක් තියෙනවා. ඔබ සිත පහදවා ගන්න කිව්වා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සාමීචි පටිපන්නයි. උන්වහන්සේලා තමන් වහන්සේලා අවබෝධ කරගෙන ධර්මය අන් අයටත් කරුණාවෙන් කියලා දෙනවා. සාමීචි පටිපන්නයි. ඉතින් ඔබට මේ ශ්‍රාවක සංඝරත්නය කෙරේ චිත්ත ප්‍රසාදයක් තියෙන මේ ගුණයන්ගෙන් යුක්තයි. ඒ විතරන්නේ මේ ශ්‍රාවක සංඝරත්නය මාර්ගඵල වශයෙන් යුගල වශයෙන් 4ක්, පුද්ගල වශයෙන් 8-9යි. ආහුනේයයි, පාහුනේයයි, දක්ඛිනේයයි, අංජලි කරණීයයි කියලා මේ ශ්‍රාවක සංඝරත්නය මේ ලෝකේ අනුත්තර වූ පින්කෙත ගැන ඔබේ හිතේ චිත්ත ප්‍රසාදයක් තියෙනවා. මේ ගුණයන්ගෙන් ශ්‍රාවක සංඝරත්නය යුක්තයි කියලා. ඉතින් ඔබට අස්සසිල්ලක් ඇති කරගන්න පුළුවන්. ඔබට සතුටු වෙන්න පුළුවන්. මම භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා කෙරෙහි චිත්ත ප්‍රසාදයෙන් වාසය කරනවා කියලා. මේ විදිහට අස්සසන්ට කිව්වා මේ තෙරුවන් ගැන කියලා අර ප්‍රඥාවන්ත ලෙඩ ඇඳේ ඉන්න උපාසකව. ඒතකොට දැන් බලන්න මේ වගේ කෙනෙක් අසනීපෙන් ඉන්න වෙලාවක දැන් අපිට ගොඩාක් මේ කාලේ ලෙඩ වෙන අය ගැන අහවල් ප්‍රමාණයක් ලෙඩ වුණා. අහවල් ප්‍රමාණයක් ලෙඩ වුණා. අහවල් රටේ මෙච්චර ලක්ෂ ගාණක් ලෙඩ වුණා කියලා අහන්න ලැබෙනවා. හැබැයි මරණාසන්න වෙලා ඉන්න වෙලාවක අපිට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක් කෙනෙකුට කියන්න පුළුවන් නම්, ධර්මයේ ගුණයක් කියන්න පුළුවන් නම්, ශාවක සංඝරත්නයේ ගුණයක් කියන්න පුළුවන් නම් ඒක කොච්චර වාසනාවක්ද. ඉතින් බුදුරජාණන් දේශනා කළ මේ මහා නාම ශාක්‍යයට මේ විදිහට මේ තෙරුවන් ගැන කියලා අර උපාසකතුමාව අස්වසන්න කිව්වා. ඒ විතරක් නෙවෙයි එයාට කියන්න කිව්වා ඔබ ඔබ සමාදගුණ සිල්පද තියෙනවා. ඒ කියන්නේ ඔබ සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, වෑදිකාම සේවනයේ යෙදුන්නේ, බොරු කියන්නේ, මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. එතකොට යම් සීලයක් සමාධිය පිණිස උපකාර වෙන යම් සීලයක් තියෙනවද? ඔබ ඒ සිල්පද හොඳට ආරක්ෂා කරගෙන ඉන්නේ. ඔබ ප්‍රාණඝාතී කරන්නේ නැහනේ. ඔබ සතුන් මැරීම වැළකීලා දිවි හිමියෙන් මේ සිල්පද ආරක්ෂා කරපු කෙනෙක්නේ. කරන කෙනෙක්නේ. ඔබ තවදාවත් තමන්ගේ ජීවිතේ පුංචි සතෙකුටවත් ප්‍රාණඝාතයක් සඳහා තමන්ගේ ජීවිතේ මෙහෙපු නැති කෙනෙක්නේ. පුංචි සතෙක්ව මරන්න යා මහන්සියලා නැහැ. ඇයි ආර්ය ශ්‍රාවකෙක්. ඊළඟට ඔයා පොඩි දෙයක් සොරකම් කරපු නැති කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ඔබ තමන්ගේ බිරිඳ ඉක්මවා ගියපු නැති සිල්වත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ඔබ කවදාවත් බොරුවක් කියපු නැති කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ඔබ මත්ද්‍රව්‍ය මත් වතුර පාවිච්චි කරපු නැති කෙනෙක්. ඔබ පංචශීලයේ හොඳට ආරක්ෂා කරගත්ත කෙනෙක්නේ. ඉතින් ඔබට සතුටු වෙන්න පුළුවන් මම භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ සිල්පද කඩන් නැතුව හරි පිරිසුදු සිල්පද ටික ආරක්ෂා කරගත්ත කියලා ඔබට සතුටු වෙන්න පුළුවන් කියලා අස්වසන්න කිව්වා මේ කාරණේ කියලා. එතකොට බලන්න මේ කියන්නේ මොනවද? සෝතාපට්ටි අංග 4 කියලා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව, ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව, ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව, ඊළඟට තමන්ගේ සිල්පද ටික ගැන, තමන් ආරක්ෂා කරන සිල්පද ටික ගැන කියලා ඒ කෙනාට සිතේ සංසිඳීමක් ඇති වෙන ආකාරයට අස්සසිල් ඇති කරවන්න කිව්වා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කරුණු 4 කියලා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ 4 ධර්මයන්ගෙන් අස්වසා අහන්න කිව්වා ඒ ප්‍රඥාවන්ත උපාසකගෙන් ආයුෂ්මතුන්ට මව්පියන් පිළිබඳව අපේක්ෂාවක් තියනවාද? ඒ උපාසකෙන් අහන්න කියනවා ඔබට මේ මව්පියන් ගැන අපේක්ෂාවක් තියනවාද? එතකොට ඔහු කිව්වොත් එහෙම ඔව් අනේ මගේ දෙමව්පියෝ ඉන්නවා,
මගේ දෙමව්පියෝ දෙන්න මම තමයි බලාගත්තේ. මට දෙමව්පියෝ ගැන අපේක්ෂාවක් තියෙනවා කියලා එයා කිව්වොත් එහෙම බුදුරජාණන්සේ දේශනා කළ අර උපාසකට කියන්න කිව්වා ආයුෂ්මතුන් වනහයි මරණයට ලං වෙලා ඉන්නේ දැන්. ආයුෂ්මතුන් වනහයි දැන් මරණයට ලං වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා දැන් ආයුෂ්මතුන් දෙමව්පියෝ ගැන අපේක්ෂාවක් තිබ්බත් දැන් ඔබ මැරෙනවා. දෙමව්පියන් ගැන අපේක්ෂාවක් නැති වුණත් දැන් ඔබ මැරෙනවා. ඒක නිසා ඔබ මේ දෙමව්පියන් ගැන තියෙන අපේක්ෂාව අතහරින එක තමයි හොඳ. එහෙනම් දැන් බලන්න මේ ප්‍රඥාවන්ත උපාසක අහන්න කියනවා එයාට ගිහිල්ලා ඔබට දැන් මේ එහෙනම් මේ දැන් ඔබ තෙරුවන් ගැන හොඳට සිත පහදවාගෙන ඉන්නවා කිව්වා. හොඳ සීලය ගැන තමන්ට ප්‍රශ්නයක් නැහැ කිව්වා. එහෙනම් ඔබට දෙමව්පිය ගැන අපේක්ෂාවක් තියෙනවද කියලා අහන්න කිව්වා. අපේක්ෂාවක් තියෙනවා කිව්වොත් කියන්න කියනවා ඒ උපාසකට. ඉතින් දැන් ඔබ දෙමව්පියන් ගැන අපේක්ෂාව තිබ්බත් ඔබ මැරෙනවා. ඔබ දෙමව්පියන් ගැන අපේක්ෂාවක් නැති වුණත් ඔබ මරණයටපත් වෙනවා. ඒක නිසා හොඳම වැඩේ තමයි ඔබ දෙමව්පියන් ගැන තියෙන අපේක්ෂාව අතහැරලා ඔබ මේ මරණයට මුහුණ දෙන්න කිව්වා. මොකද මේ මරණයෙන් අපිට ගැලවෙන්න බෑ. මේ මරණය අපේ ජීවිතේ කරා එනවා. ඒක නිසා ඔබ දෙමව්පියන් ගැන යම් අපේක්ෂාවක් තියෙනවා නම් ඒක අතහරින්න, ඒක අතහැරලා මේ ඔබ මේ ජීවිතේ මේ ධර්මයේ තුලට ඔබ සිත ගන්න කියලා ඒ කෙනාට කරුණ කියන්න කිව්වා. මොකද පින්වත්නි අපි මරණාසන්න වුණ වෙලාවට අපි දෙමව්පියන් ගැන අපේක්ෂාවක් තිබ්බා කියලා අපිට රැකවරණයක් ලැබෙන්නේ නැහැ. මොකද අපි දෙමව්පියන්ට හොඳට සලකලා නම්, දෙමව්පියන්ට අපි ගෞරව කරලා නම්, අපි දෙමව්පියන්ට ජීවත් වෙන කාලේ හොඳට ඒගොල්ලන්ගේ කටයුතු සොයා බලලා සිද්ධ කරලා ඒගොල්ලන් ධර්මයට යොමු කරලා තියෙනවා නම් අපිට දෙමව්පියන් ගැන සතුටු වෙන්න පුළුවන්. අපි මරණාසන්න වෙන වෙලාවට අපිට දෙමව්පියන් ගැන සිතන්න දෙයක් නැහැ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ප්‍රඥාවන්ත උපාසකට අවවාද කරන්න කිව්වේ තමන්ගේ දෙමව්පියෝ ගැන කියලා. ඒතර මේ විදිහට දෙමව්පියන් ගැන අපේක්ෂාව අතහරින්න කිව්වට පස්සේ ඉතින් අපි ඒ දෙමව්පියන් ගැන අපේක්ෂාව අපි අතහැරලා අපි මොකද කරන්න ඕනේ? අපේ ජීවිතේ අපි මරණාසන්න වුණ වෙලාවට අපිට මෙනෙහි කරගන්න තියෙන්නේ ධර්මයේ විතරයි. මොකද අපි අපේක්ෂාව තියාගත්තා කියලා අපිට කිසිම ආරක්ෂාවක් රැකවරණයක් නැහැ. මොකද සමහරු දෙමව්පියන් ගැන අපේක්ෂාව තියලා සමහරට දෙමව්පියෝ කියනවා මට මේ දෙමව්පියෝ දාලා යන්න බෑ. මම මේ අම්මේ තාත්තේ දාලා යන්නේ කොහොමද කියලා සමහර වෙලාවට පෙරේතයෝ වෙලා ඇවිල්ලා ගෙවල් වල ඉන්නවා. අහුමුල වල ඉන්නේ අම්මයි තාත්තයි දිහා බලාගෙන නමුත් එයාට අම්මයි තාත්තට උපස්ථාන කරන්න බෑව කියලා. එක්ක ගෙදරට එලා අහුමුලකට එලා පෙරේතෙක් කියලා උපදිනවා. ඒක නිසා අපිට තියෙන්නේ මේ දෙමව්පියන්ට ජීවත් වෙලා ඉන්න කාලේ දෙමව්පියන්ට උපකාර කරන්න. බුදුරජාණන්සේ හරියට දෙමව්පියන්ට උපකාර කරන්න කිව්වේ දෙමව්පියන්ගේ ශ්‍රද්ධාවේ පිහිටවන්න කිව්වා. සීලයේ පිහිටවන්න කිව්වා. ඊළඟට දහම් දැනුම ඇති කරගන්න උපකාර කරන්න කිව්වා. දම් දෙන්න ත්‍යාගය ඇති කරගන්න උපකාර කරන්න කිව්වා. ප්‍රඥාව දියුණු කරගන්න උපකාර කරන්න කිව්වා. සමහර දෙමව්පියෝ ඉන්නවා කොච්චර කිව්වත් ඉතින් ඕවා කරන්නේ නැහැ. ඉතින් කරන්න කියන දේ අහන්න නැත්නම් අපි මොනවද කරන්නද? අපිට තියෙන්නේ උපේක්ෂාවටපත් වෙන්න. දෙමව්පියෝ අපි කියන දේ අහනවා කියලා එකක් නැහැ. මොකද ගොඩාක් දෙමව්පියෝ හරි ආඩම්බරයිනේ සමහරට දරුවෝ කියන දේ අහන්න කැමති නැහැ. දරුවෝ ධර්මයට යොමු වෙන ඊට පස්සේ දෙමව්පියෝ එහෙම යොමු වෙන්නේ නැහැ. ඒතකොට අපි උපේක්ෂාවටපත් වෙලා අපිට තියෙන්නේ ඒගොල්ලන්ට අපිට සිව්පසෙන් හරි උපකාර කරලා ඒ අයට දන් දෙන්න හරි අපිට පුළුවන් ආකාරයට පිනට යොමු කරලා අපිට මරණාසන්න වෙලාවේ දෙමව්පියන් ගැන තියෙන අපේක්ෂාව අතහරින්න ඕනි. දැන් බලන්න ප්‍රඥාවන්ත උපාසක කෙනෙකුට අවවාද කරන්න කිව්වා. ඔබ දෙමව්පියන් ගැන තියෙන අපේක්ෂාව අතහරින්න. මොකද ඔබ අපේක්ෂාව තිබ්බත් මැරෙනවා. නැතත් මැරෙනවා කිව්වා. එතකොට ඔහු කියයි කියනවා හරි මං දෙමව්පියන් ගැන දැන් තියෙන අපේක්ෂාව අතහැරියා කියලා ඔබ කියයි කියනවා. ඊට පස්සේ අහන්න කියන එහෙනම් ඔබට අඹදරුවන් ගැන අපේක්ෂාවක් තියනවද? අනේ ඔව් මට අඹදරුවන් ගැනත් අපේක්ෂාවක් තියෙනවා. එහෙම කිව්වොත් එහෙම කියන්න කිව්වා. දැන් ඔබ ජීවත් වෙලා ඉන කාලේ මේ දරුවන්ට බිරිඳට හොඳට සැලකුවා. ඔබ හොඳට සමගිව වාසය කළා. දැන් ඔබ මරණාසන්න වෙලා ඉන්නේ. ඉතින් ඔබ මේ මරණාසන්න වෙලා ඉන්න මේ වෙලාවේ අඹදරුවන් ගැන අපේක්ෂාවක් තිබ්බත් ඔබ මරණයටපත් වෙනවා. අඹදරුවන් කෙරේ අපේක්ෂාවක් නැති වුණත් ඔබ මරණයටපත් වෙනවා. ඒක නිසා ඔබ අඹදරුවන් කෙරෙහි තියෙන අපේක්ෂාව අතහරින්න කිව්වා. ඒ අතහැරලා ඔබ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය මෙනෙහි කරන්න කිව්වා. ඔබ ওই අපේක්ෂාව අතහැර ගන්න කිව්වා. දැන් බලන්න පින්වත්නි කෙනෙකුට මේ මරණාසන්න ඉන්න වෙලාවේ දෙන හොඳම සුපිරි අවවාදයක් මේක. ඇයි? දෙමව්පියන් කෙරෙහි බැඳීම අතහරින්න කිව්වා. ඊට පස්සේ දරුවන් කෙරෙහි බිරිඳ කෙරෙහි තියෙන බැඳීම අතහැරින්න කිව්වා. අතහැරලා ධර්මයට මෙයාව ටික ටික ගන්නවා. බලන්න බුදු කෙනෙක් කියන්නේ මේක. බුදුරජාණන්සේගේ අවවාදයක් මේක. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා එයා ඒ විදිහට කිව්වට පස්සේ හරි මං දැන් අමුදරුවන් කෙරෙහි මගේ යම් අපේක්ෂාවක් තිබ්බද මං ඒක අතහැරියා කියලා එයා කියයි කිව්වා. ඊට පස්සේ ඒ කෙනාගෙන් අහන්න කිව්වා එහෙනම් ඔබට මිනිසුන්ගේ මේ පංචකාමයන් තියෙනවා. මානුෂීය පංචකාමයන් තියෙනවා. මේව ගැන අපේක්ෂාවක් තියෙනවද කියලා අහන්න කිව්වා. අනේ ඔව් කිව්වා දැන් මනුස්ස ලෝකේ තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේවා ගැන මට අපේක්ෂාවක් තියෙනවා. සාමාන්‍ය පින්වත්නි අපිට මේ මනුස්ස ලෝකේ තියෙන පංචකාමයන් ගැන අපේක්ෂාවක් තියෙනවනේ. දැන් මේ ධර්මයේ හැසිරෙන කෙනාට උනත්
මේ ප්‍රියමනාප රූප බලන්න ආසාව හිතේ තියෙනවා. ප්‍රියමනාප ශබ්ද අහන්න, ගන්ධ සුවඳ විඳින්න, රස ආහාර ඔය කන්න, ප්‍රියමනාප පහස ලබන්න මේවා ගැන කල්පනා කරමින් ආසාව තියෙනවා. ඒත් ඔබට මේ මිනිස්යන්ගේ කාමයන් ගැන මේ හිතේ ආසාව තියෙනවද කියලා. අනේ ඔව් මට ඒ අපේක්ෂාව තියෙනවා කොහොම මනුස්ස ලෝකේ කාමයන් ගැන. ඊට පස්සේ යාට කියන්න කියනවා මේ ප්‍රඥාවන්ත උපාසකට මොකද්ද? මේ මනුස්ස කාමයන් ඇවිල්ලා බොහොම මේ පුංචි ආස්වාදයක් තියෙන්නේ. මේ මනුස්ස කාමයන් වල පොඩි ආස්වාදයක් තියෙන්නේ. මේ වගේ ලොකු සතුටක් නැහැ. මීට වඩා දිව්‍ය කාමයන් සැපයි, සැපසහගතයි. දිව්‍ය ලෝකේ තියෙන කාමයන් ගොඩාක් සතුට ඇති කරනවා. දැන් මනුස්ස ලෝකේ කාමයන් ගත්තට පස්සේ චූටි ආස්වාදයක් තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින්නත් මේ මනුස්ස ලෝකේ තියෙන කාමයන් බුදුරජාණන්සේ වදාළේ නිකම් මේ පුංචි ආස්වාදයක් ලබලා දෙන මේ චූටි දෙයක් කියලා බුදුරජාණන් දේශනා කළේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ කාමයන් ගිනි අඟුරු වලක් වගේ කිව්වා. මොකද ගිනි අඟුරු වලක් ගාවට ළඟටවත් කිට්ටු වෙන්න බෑනේ. යව පිච්චෙනවා. ආන්න ඒ වගේ මේ කාමයන් වල ස්වභාවය තමයි අපිව පුච්චලා දානවා. පුංචි ආස්වාදයක් තියෙනවා. බොහෝ දුක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ කාමයන් කියන්නේ මේ මස්ලේ තැරුණු ඇට කෑල්ලක් බල්ලෙකුට හම්බුණා වගේ කියනවා. මොකද මේ බල්ලා කොච්චර ඇට කෑල්ල ලෙව කෑවත් එයාට බල්ලගේ බඩ පිරෙන්නේ නැහැ. ආන්න ඒ වගේ කිව්වා මේ කාමයන් කියන්නේ ඇට කෑල්ලක් වගේ කිව්වා. කවදාවත් කොච්චර පරිහරණය කළත් තෘප්තියකටපත් කරන්න බෑ. ඇහැ ඇති කියන්නේ රූප බලලා. ඊළඟට කන ඇති කියන්නේ කොච්චර ශබ්ද ඇහුවත්. නාසය කොච්චර ගඳ සුවඳ වින්දත් ඇති කියන්නේ. මේ දිව කොච්චර රස ලැබුවත් රස වින්දත් ඇති කියන්නේ. කය කොච්චර පහස ලැබුවත් ඇති කියන්නේ. මේවා පුරවලා අවසන් වෙන්නේ නැහැ. මේක කොච්චර කාමයන් අපි මේවා සතුට කරත් පිරීලා අවසන් වෙන්නේ නැහැ. ඒතර මේ කාමයන් කියන්නේ අර බලෙකුට වෙච්ච ඇට කෑල්ලක් වගේ කියලා කල්පනා කරන්න කිව්වා. මේ කාමයන් කියන්නේ සිහිනයක් වගේ කිව්වා. ලස්සන උයන්වතු තියෙන ලස්සන දොළ ගලන තැනක කෙනෙක් ඉන්න හොඳ සුවපහසුවෙන් සැපේ මේ කාමයන් පරිහරණය කරමින් ඉන්නවා දකින්න හීනෙන්. හැබැයි ඇහැරනකොට ඒ හීනේ නෙවෙයි ඇත්ත එකක් නෙවෙයි ඒක සිහිනයක්. කාමයන් අන්න ඒ වගේ. ආපස්සට වෙනෙහි කරලා බලන්න පින්නත් අපේ ජීවිතේ අපි විඳපු සිහිනයක් වගේ. අපි මේ මිරිගුවකට රැවටිලා කියලා අපි නැගිට්ටට පස්සේ දාන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කාමෙන් සිහිනයක් වගේ දකින්න කිව්වා. මේ විදිහට බුදුරජාණන්සේ කාමයන්ගේ ආදීනෝ මේ කාමයන් කියන්නේ මඩ ගොඩක් වගේ. මඩ ගොඩකට බැස්සට පස්සේ ඒකෙම එරෙනවා. ආන්න ඒ වගේ කිව්වා මේ කාමයන් කියන්නේ මඩ ගොඩක් වගේ කිව්වා. අර ප්‍රඥාවන්ත උපාසකර මේ මනුස්ස ලෝකේ තියෙන කාමයන්ගේ ආදීනෝ කියන්නේ කිව්වා. ආදීනෝ කියලා දිව්‍ය ලෝකේ ආනිසංස කියන්නේ කිව්වා මීට වඩා මෙයාට ළඟම තියෙන දිව්‍ය ලෝකය මොකද්ද? බුදුරජාණන්සේ දේශනා කරන චාතුම් මහරජික දෙවියන් කෙරෙහි මෙයාගේ සිත පිහිටවන්න කිව්වා. බලන්න මනුස්ස ලෝකේ කාමෙන් අතහැරලා චාතු මහරජිකේ හිත පිහිටවන්න කිව්වා මේ උපාසකට අවසාන වෙලාවේ. දැන් බලන්න අපි දිව්‍ය ලෝක ගැන කිව්වට පස්සේ ඒකට මේ අපේ දෙයක් කියනවා කියලා. දිව්‍ය ලෝකයන්ට කියනවා කියලා අපට ගරහනවා සමහරු. එතකොට මේ ගරහන්න කාරණේ නෙවෙයි බුදුරජාණන්සේගේ අනුශාසනාව. මොකද්ද බුදුරජාණන්සේ කියන්නේ? එයා මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකේ සිත පිහිටවන්න කියනවා. චාතු මහරජිකේ කාමයන් ගැන කියන්න කියනවා. කියනවා මේ චාතුම් මහරජිකේ කාමයන් හරීම මේ සිත් කලු ඒවා හරිය සැප උපදවනවා. ඉතින් ඔබ චාතුම් මහරජික දෙවියන් තුල සිත පිහිටුවා ගන්න කියලා කිව්වා. එතකොට එයා කියන හරි මම මනුස්ස ලෝකේ තියෙන කාමයන් අතහැරියා. මං චාතුම් මහරජිකේ සිත පිහිටුවා ගත්තා කියලා කියනවා. ඊට පස්සේ ප්‍රඥාවන්ත උපාසකට දැන් ප්‍රඥාවන්ත උපාසකයෙක් කෙනා අවවාද කරන්නේ කියනවා එහෙනම් උපාසක ඔබ මේ දැන් ඔබ චාතුම් මහරජිකේ සිත පිහිටුවා ගත්තානේ. ඔය චාතුම් මහරජිකේ මේ සිත පිහිටුවා ගත්තට ඔහේ කාමයන් චුට්ටයි. ඌට වඩා සැප තියෙනවා ඊළඟ දිව්‍ය ලෝකේ. කොහෙද ඒ? තවුතිසාවේ. ඒක නිසා ඔබ තවුතිසාවේ සිත පිහිටුවා ගන්න කිව්වා. පින්වත්නි බුදුරජාණන්සේ දේශනා කළා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 50ක්. එතකොට මේ චාතුම් මහරජික එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි. ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. එතකොට බුදුරජාණන් දේශනා කළා ඒ වගේ අවුරුදු 500ක් ආයුෂ තියෙනවා චාතුම් මහරජික දිව්‍ය ලෝකෙට. එතකොට ඒ දිව්‍ය ලෝකෙත් අතහරින්න කියනවා. ඒ වගේ ගොඩාක් සැප තියෙන මේ සක්දෙවිඳුන්ගේ පාලනය යටතේ තියෙන මේ චාතුම් මහරජිකයත් අතහැරලා සක්දෙවිඳු ඉන්න තවුතිසාව හිත පිටව ගන්න කියනවා ප්‍රඥාවන්ත උපාසකයට. ඒතර විපාසක බලන්න මේ ප්‍රඥාවන්ත කෙනෙක් කියපු ගමන් අතහරිනවා. එයා කියනවා හරි මම දැන් චාතුම් මහරජික දිව්‍ය ලෝකෙත් මේ අතහැරියා. මම තවුතිසාවේ සිත පිහිටවා ගත්තා. එතකොට කියනවා අර ප්‍රඥාවන්ත උපාසකට ওই තවුතිසාවේ කාමයන් තියෙනවා තමයි. එතකොට පින්නත් මේ තවුතිසාව පාලනය කරන්නේ සක්දෙවිඳු. එතකොට තවුතිසාවේ බොහෝ සත්පුරුෂ දෙවිවරු මනුස්ස ලෝකේ ධර්ම පුරුදු කරලා ගිහිල්ලා ධර්මයේ කතා කරනවා. එතකොට ඒ තවුතිසාවේ හිත පිහිටව ගන්න කිව්වට පස්සේ දැන් සාමාන්‍යයෙන් තවුතිසාවේ බුදුරජාණන් දේශනා කරලා තියෙනවා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100ක් තවුතිසාවේ එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි. එතකොට මාස 12ක් අවුරුද්දයි. මේ ඒ වගේ අවුරුදු 10ක් ආයුෂ තියෙනවා ඒ දිව්‍ය ලෝකේ ආයුෂ. තවුතිසාවේ. ඊළඟට ඒ ආන්නේ තවුතිසාවේ හිත පිහිටව ගන්න කිව්වා මේ දිව්‍ය ආයුෂ වලින් අවුරුදු 1000ක් තියෙන
දිව්‍ය ලෝකෙ හිත පිහිටවා ගන්න කිව්වා. ඊට පස්සේ මෙයා කියන හරි මං චාතු මහරජගෙත් දැන් අතහැරියා මං තවතිසාව හිත පිහිටවා ගත්තා කියලා කියනවා. ඒතර දැන් බලන්න මේ ගොඩාක් දීර්ඝායුෂ තියෙන දිව්‍ය ලෝක අපව අතහැරලා මෙයා ටක් ගන්නකොට ඊටා ඉක්මනින්ම මේ ප්‍රඥාවන්ත කියන අයක අතහැරලා ඒ දිව්‍ය ලෝකේ අතහැරලා සිත පිහිටවා ගන්නවා ඊළඟ දිව්‍ය ලෝකේ. ඊළඟට කියන්න කියනවා දැන් ඔබ තවතිසා හිත පිහිටවා ගත්තානේ. ඉතින් තවතිසාවට වඩා සැපයිනේ ඊළඟට තියෙන දිව්‍ය ලෝකේ යාම දිව්‍ය ලෝකේ. යාම දිව්‍ය ලෝකේ ඌට වඩා ගොඩාක් සැප බහුලයි, කාමයන් බහුලයි, බොහෝ දිව්‍ය කාමයන් තියෙනවා, බොහෝ සැප බහුල සැප විඳින්න පුළුවන්, බොහෝ ආයුෂ තියෙනවා. එහි ආයුෂ ගත්තට පස්සේ පින්වත්නි බුදුරජාණන් දේශනා කළා තියෙනවා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 200ක් එහි එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි. ඒ වගේ මාස 12ක් අවුරුදු 1යි. එතකොට බුදුරජාණන් දේශනා කළා ඒ අවුරුදු වලින් අවුරුදු 2000ක් දිව්‍ය ආයුෂ තියෙනවා යාම දිව්‍ය ලෝකේ. ඒතර මේ උපාසකට කියන ඔබ යාම දිව්‍ය ලෝකෙ සිත පිහිටවා ගන්න කියනවා. ඒලා යාම දිව්‍ය ලෝකෙ ඔබ සිත පිහිටවා ගත්තම ඔබට හොඳයිනේ. ඊට පස්සේ මෙයා කියන හරි මං දැන් තවතිසාව අතහැරියා මං යාම දිව්‍ය ලෝකෙ සිත පිහිටවා ගත්තා කියනවා. ඊට පස්සේ මේ ප්‍රඥාවන්ත උපාසකට කියනවා ඔබ මේ යාම දිව්‍ය ලෝකේ තියෙන කාමයන් අතහැරලා මීට වඩා ප්‍රණීත දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ තමයි තුසිත දිව්‍ය ලෝකෙ සිත පිහිටවා ගන්න කිව්වා. මේ තුසිත දිව්‍ය ලෝකෙ සිත පිහිටවා ගන්න කිව්වා මොකද මීට වඩා එහි ආයුෂ වර්ණ සැප බල වැඩි. එහි බොහෝ සැප විඳින්න පුළුවන් ඒ දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ ඒක නිසා ඔබ මේ තුසිත දිව්‍ය ලෝකෙ සිත පිහිටවා ගන්න කියලා කිව්වා. මේ කිව්වා හරි මං දැන් මේ තුසිත දිව්‍ය ලෝකෙ සිත පිහිටවා ගත්තා යාම දිව්‍ය ලෝකෙ අතහැරියා කිව්වා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පින්වත්නි දැන් තුසිත දිව්‍ය ලෝකයේ ආයුෂ ගැන භාග්‍යතුන් වහන්සේ මිනිසුන්ගේ දැන් සාමාන්‍ය මනුස්ස ලෝකයේ ආයුෂ අවුරුදු 400ක් එහි එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි. ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 4000ක් ඒ වගේ අවුරුදු 4000ක් ආයුෂ තුසිත දිව්‍ය ලෝකේ. ආනේ තුසිත දිව්‍ය ලෝකේ ඔබ සිත පිහිටවා ගන්න කිව්වා. ඊට පස්සේ කියනවා හරි දැන් ඔබ තුසිත දිව්‍ය ලෝකේ සිත පිහිටවා ගත්තානේ. ඉතින් මීට වඩා ප්‍රණීතයි ප්‍රණීත කාමයන් තියෙනවා. එහි කාමයන් සැප නිර්මාණය කරගන්න පුළුවන්. ඒ තමයි නිම්මාන රතිය. ඒක නිසා ඔබ මේ තුසිත දිව්‍ය ලෝකේ තියෙන කැමැත්ත අතහැරලා නිම්මාන රතිය සිත පිහිටවා ගන්න කිව්වා. මෙහා කියනකොට මේක අතහැරලා නිම්මාන රතිය සිත පිහිටවා ගත්තා. ඊට පස්සේ ඒතර දැන් සාමාන්‍ය නිම්මාන රතිය පින්වත්නි දැන් මනා හොඳට තමන්ගේ ජීවිතේ මනුස්ස ලෝකයේදී මේ අෂ්ටාංග උපෝසත සීලයේ සමාදන් වෙලා බොහෝ පින්දහම් රැස් කරගෙන කුසල් කරලා දන් දීලා ඒ නිම්මාන රති දිව්‍ය ලෝකේ ඉපදිලා බොහෝ සැප විඳිනවා. බොහෝ පංචකාම සැප විඳිනවා. ආනේ දිව්‍ය ලෝකේ සිත පිහිටවා ගන්න කිව්වා. හරි ඊට පස්සේ මෙයා ඒ දිව්‍ය ලෝකේ සිත පිහිටවා ගත්තා කිව්වා. ඒතර සාමාන්‍ය නිම්මාන රති දිව්‍ය ලෝකේ ආයුෂ බුදුරියන්ස දේශනා කළ තියෙනවා. මිනිසුන්ගේ ආයුෂ ගත්තන් පස්සේ 800ක් එහි එක දවසයි. මනුස්ස ලෝකයේ මිනිසුන්ගේ අවුරුදු දැන් ගත්තන් පස්සේ 800ක් කියන්නේ විශාල ගානක්නේ. ඒ වගේ අවුරුදු 800ක් ඒ එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි. මාස 12ක් අවුරුද්දයි. ඒතකොට එහි මිනිසුන්ගේ දෙවියන්ගේ දිව්‍ය ආයුෂ අවුරුදු 8000ක්. අවුරුදු 8000ක් ආයුෂ තියෙන නිම්මාන රති දිව්‍ය ලෝකේ. ආනේ දිව්‍ය ලෝකේ සිත පිහිටවා ගන්න කිව්වා. ඒතකොට එයා ඒ දිව්‍ය ලෝකේ සිත පිහිටවා ගත්තට පස්සේ දැන් ඔන්න කිව්වා දැන් එහෙනම් ඔය ඊට වඩා හොඳ ප්‍රණීත දිව්‍ය ලෝකයක් තියෙනවා කිව්වා. පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ. ඔය දිව්‍ය ලෝකේ අතහරින්න කිව්වා. ඊට වඩා මේ සැප බහුලයි. ඔබ එහි සිත පිහිටවා ගන්න කිව්වා. අර ප්‍රඥාවන්ත උපාසකතුමා කියපු ගාම් මේ දිව්‍ය ලෝකේ අතහරිනවා. අර ඊළඟ දිව්‍ය ලෝකේ සිත පිහිටවා ගන්න. දැන් පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ සිත පිහිටවා ගත්තා. ඒ දිව්‍ය ආයුෂ බුදුරජාණන් දේශනා කළා මනුස්ස ලෝකේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 1600ක් එහි එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි. එතකොට ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. එතකොට දිව්‍ය ආයුෂ ඒ වගේ දිව්‍ය අවුරුදු 16000ක් ඒ ආයුෂ තියෙනවා. ඒ වගේ විශාල ආයුෂ ප්‍රමාණයක් ඒ දිව්‍ය ලෝකේ තියෙනවා කියලා මේ උපාසකට ඒ දිව්‍ය ලෝකේ ගැන කියපු ගමන් ඒ උපාසක මොකද කරේ තමන්ගේ සිත ඒ දිව්‍ය ලෝකේ පිහිටවා ගත්තා. ඉතින් මේ ප්‍රඥාවන්ත උපාසක බලන්න මේ ලෙඩ වෙලා ඉන්න ප්‍රඥාවන්ත උපාසක ක්‍රමයෙන් තමන්ගේ ජීවිතේ කරා ගෙන යන ආකාරය බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ දැන් මෙයා දිව්‍ය ලෝක ඔක්කොගෙම සිත පිහිටවා ගත්තානේ. ඊට පස්සේ මේ ප්‍රඥාවන්ත උපාසක කියනවා දැන් ඔබ ඔය පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකෙ සිත පිහිටවා ගත්තත් ඔහේ තියෙන කාමයක්. ඔය කාමයන් ඉක්මවා යන බ්‍රහ්ම ලෝකෙ ඊට වඩා සැපයි. බ්‍රහ්ම ලෝකෙ ඊට වඩා සැපේ තියෙනවා. මේ ඒක නිසා ඔබ බඹලෝ සිත පිහිටවා ගන්න කිව්වා. ඔය කාමයන් අතහරින්න කොයි දිව්‍ය ලෝකවල තියෙන කාමයන් අතහරලා මේ කාමයන් වෙන් වෙච්ච බඹලෝ සිත පිහිටවා ගන්න. හරි මම දැන් කාමයන් අතහැරියා. මම බඹලෝ සිත පිහිටවා ගත්තා කිව්වා. අර උපාසක කියපු ගාම සිත බඹලෝ පිහිටවා ගත්තා කියලා කියනවා. එහෙම කිව්වොත් එහෙම කියන්නේ ඔබ එහෙනම් ඔබ මේ බ්‍රහ්ම ලෝකේ දැන් සිත පිහිටවා ගත්තානේ. දැන් ওই බ්‍රහ්ම ලෝකයේ සිත පිහිටවා ගත්තත් මේ ඔක්කොම හැදුනේ සිතේ නෙවෙයිද? මේ දිව්‍ය ලෝකේ හැදුනේ, මේ බ්‍රහ්ම ලෝකේ හැදුනේ මේ ඔක්කොම සිතේ. එහෙනම් මේ ඔක්කොම සිතේ හැදුනේ. ඉතින් මේව අනිත්‍යයිනේ.
මෙම අස්ථිරයි බ්‍රහ්ම ලෝකේ ගියත් ඒ ආයුෂ අනිත්‍ය වෙලා යනවානේ. ඉතින් එතනත් පංච උපාදානස්කන්ධයක් නේ හැදෙන්නේ. ඉතින් ආයුෂ්මතුන් ওই බ්‍රහ්ම ලෝකේ සිත ඉවත් කරගන්නකො. පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වීම කෙරෙහි සිත පිහිටව ගන්න කියලා අර උපාසකට අවවාද කරන්න කිව්වා. එතකොට බලන්න අවසාන වෙලාවේ අර උපාසක බ්‍රහ්ම ලෝකේ සිත පිහිටවා ගත්ත අන්තිම මොහොතේ ඉන්න උපාසකට කියනවා ඔය බ්‍රහ්ම ලෝකේ සිත පිහිටවා ගත්තත් ඔතනක් තියෙන පංච උපාදානස්කන්ධයක්. ඕක අතහරින්න. ඕක අතහැරලා ඔබ මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය මෙනෙහි කරන්න කිව්වා. මේ පංච උපාදානස්කන්ධේ නිදහස් වීම ගැන කල්පනා කරන්න කිව්වා. බලන්න මේ ජීවිතයේ අනිත්‍ය කරා ක්‍රමයෙන් කෙනෙක්ව මේ කාමෙන් අතහැර තමන්ගේ ගෙවල් දොරවල් අතහැර දිව්‍ය ලෝක අතහැර බඹලෝ අරන් ගිහිලා බඹලෝයිනුත් එයාව මුදවලා මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයට සිත යොමු කරා. ඒතර අර උපාසක පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය මෙනෙහි කරන බලන්න පින්නතින් බුදුරජාණන් දේශනා කළා මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සියලු සංස්කාරය අනිත්‍යයි කියලා. මේ රූපය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. මේක සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ මව්පියන් නිසා උපන් ඉලීම් පිරිමැදීම් බිඳීම් මිසිරීම් ආදී උරුම කරගත්තු ආහාරයෙන් පෝෂණය වෙන එකක්. මේක සීතලට සාධාරණයි. උණුසුමට සාධාරණයි. බඩගින්නෙන් පිපාසයෙන් නොයෙක් හේතුන්ගෙන් නැසී වෙනස යනවා. මේ රූපෙමයි වයසට යන්නේ. මේ රූපෙටමයි නොයෙක් වෛරස් රෝග පිළිකා හැදෙන්නේ. එහෙනම් මේක අනිත්‍යයි. මේක දුකට අයිති. මේක විපරිණාමයටපත් වෙනවා. මේකේ මම කියලා මගේ කියලා මගේ වසඟේ පවත්තන තමන්ගේ වසඟේ පවත්තන කිසි දෙයක් නැහැ කියලා මේ රූපේ අනිත්‍ය මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට අපි මේ විඳිනවා ඇහෙන් රූප බලලා කනින් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳ විඳිලා දිවෙන් රස විඳිනවා කයින් පහස විඳිනවා හිතෙන් අරමුණු විඳිනවා මේ විඳින සෑම විඳීමක්ම ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශය නැති යනවා විඳීමේ ලක්ෂණය තමයි මේක අනිත්‍යයි යමක් අනිත්‍ය නම් ඒක දුකට අයිති අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයටපත් වෙන මේ විඳීම තුළ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ලබා ගන්න කිසිවක් නැහැ මේක අනාත්මයි කියලා මේකේ ඇත්ත ස්වභාවය කල්පනා කරන්න කිව්වා ඊළඟට අපි හඳුනා ගන්නවා මේ ලෝකේ. අපි රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා, ගඳ සුවඳ හඳුනා ගන්නවා, පහස හඳුනා ගන්නවා, අරමුණු හඳුනා ගන්නවා. හැබැයි මේ සෑම සංඥාවකම ලක්ෂණය තමයි මේක හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. ඒ සෑම එකක්ම අනිත්‍යයි කියලා මේකේ අනිත්‍ය මෙනෙහි කරන්න කිව්වා. අනිත්‍ය දේ දුකට අයිති අනිත්‍ය දුක්ඛ විපරිණාමයටපත් වෙන මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා කල්පනා කරන්න කිව්වා. කල්පනා කළ මේකට අතහරින්න කොහොම මේ සංඥාව ඊළඟට මේ චේතනාව ස්පර්ශයෙන් හටගන්නේ ස්පර්ශය නැති වෙනකොට මේ චේතනාව නැති වෙලා යනවා මේ චේතනාවේ ස්වභාවය හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැති යනවා ඒතකොට ඒ හේතුන්ගෙන් හටගත්තු දෙයක ස්වභාවය හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා නම් ඒක එකට ඇලෙන එක සුදුසු නෑ ඒක අනිත්‍යයි අනිත්‍ය දේ දුකට අයිති අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයටපත් වෙන මේ චේතනාව මේක මම කියලා මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් මේක අනාත්ම දෙයක් කියලා කල්පනා කරන්න කිව්වා. ඊළඟට මේ විඥානය මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. දැන් අපි කතා කරපු මේ රූපයත් මේ විඳීම් හඳුනා ගැනීම චේතනාව ස්පර්ශික මානසිකාරී කියන මේ නාම රූප ප්‍රත්‍යයෙන් මේ විඥානය හටගන්නේ. මේ විඥානය හැමතිස්සෙම ඇති වෙවි නැති යන මැජික් කාර්යයක් වගේ මේක මේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. මේක අනිත්‍යයි. මේ විඥානය අනිත්‍යයි. දුකයි විපරිණාමයටපත් වෙනවා මේක තුල මේ විඥානය තුල අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයටපත් වෙන මේ විඥානය තුල මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සලකන්න මේක කිසිවක් නැහැ කියලා මේ විඥානය අතහරින්න කිව්වා. මේ විඥානය අතහැරලා ඔබ මේ සියලු සංස්කාරයන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ මේ කිසිවක් කෙරෙහි සිත පිහිටවා ගන්න එපා කිව්වා. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් වල අනිත්‍ය මෙනෙහි කරන්න කිව්වා. මේකේ නිරුද්ධ වීම කෙරෙහි සිත පිහිටවන්න කිව්වා මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි. ඒතර දැන් බලන්න පින්නත් මේ ප්‍රඥාවන්ත උපාසක කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ ආවාද කරන්න කිව්වා මේ විදියට තවත් ප්‍රඥාවන්ත උපාසකයෙකුට ගිහිල්ලා. ඒතර දැන් බලන්න උපාසක කෙනෙක් මේ වගේ උපාසක කෙනෙක් තවත් උපාසක කෙනෙකුට යාළුවෙක් වශයෙන් ලැබුණොත් අවසාන වෙලාවේ උපාසක කෙනෙකුට උපාසිකාවකට හරි අවසාන වෙලාවේ මේ වගේ අවවාදයක් අහන්න ලැබුණොත් එහෙම එයාගේ ජීවිතේ යාට ටික මේ ඔක්කොම අතහැරලා දාලා නිවනේ සිත පිහිටවා ගන්න පුළුවන්. ඒතර අර උපාසක කියනවා හරි මම මේ දැන් මේ බ්‍රහ්ම ලෝකෙත් අතහැරියා. මම මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය කෙරේ නිරුද්ධ වීම කෙරේ සිත පිහිටවා ගත්තා කියලා කියනවා. ඒතර ඒ කියන්නේ යා මේ බ්‍රහ්ම ලෝකෙත් අතහැරලා සක්කාය නිරෝධය සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ නිරෝධය කෙරේ සක්කාය නිරෝධය කෙරේ සිත පිහිටවාගෙන ඒ සක්කාය නිරෝධය කෙරේ සිත යොමු කළා. ඒ විදිහට සිත පිහිටවාගෙන ඒ කෙනාට ධර්මයෙන් ආරක්ෂාව සපයන්න කියලා අවවාද කරන්න කියලා බුදුරජාණන් දේශනා කළා. ඉතින් බුදුරජාණන් දේශනා කරන මහා නාමයෙනි මේ විදිහට පංච උපාදානස්කන්ධෙන් මිදුණු සිත් ඇති උපාසකගේ විමුක්තියක් ඇද්ද? ඒ වස් 100ක් ගියපු භික්ෂුවගේ විමුක්තිය හා සසඳා බලද්දී ඒ විමුක්තියයි මේ විමුක්තියයි අතර කිසි වෙනසක්
කියන්නේ නැහැ කියන බුදුරජාණන් වහන්සේ. බලන්න භාග්‍යවතුන් වහන්සේ කියන දේ පින්නත්නි මේ අවසාන වෙලාවේ තමන්ගේ පංච උපාදානස්කන්ධය අතහැරලා අරහත්ත්වයටපත් වෙනවා මේ උපාසක. එතකොට ඒ අරහත්ත්වයටපත් වෙන උපාසකයි අවුරුදු 100ක් රහත් භාවයටපත් වෙලා විමුක්ති සිතින් වාසය කරනද ඒ භික්ෂුවගේ විමුක්ති සිතේ තුල භාග්‍යවතුන් වහන්සේ වෙනසක් දකින්නේ නැහැ කියනවා. ඒ දෙදෙනාගේ විමුක්ති සිත තුල මේක භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයනේ. ඒතර මේ නිදහස් වීම කියන එක උතුම් දෙයක්, ශ්‍රේෂ්ඨ දෙයක්. ආන්නේ නිදහස් වීම කරා ඇරයන උතුම් දේශනාවක් තමයි පින්නත්නි අපි ශ්‍රවණය කළේ. ගිලන් කෙනෙක් ගාවට ප්‍රඥාවන්ත ගිලන් උපාසක කෙනෙක් ගාවට ප්‍රඥාවන්ත උපාසකයෙක් ගිහිල්ලා ධර්මයෙන් කරුණු කියලා එයාව නිවනකාර ඇරයි යන ආකාරය බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍යයට මේ දේශනාව කරේ. ඉතින් මහානාම ශාක්‍යයා මේ දේශනාවල ගොඩාක් සතුටටපත් වුණා. මේ සතුටින් පිළිගත්තා. ඒතකොට මේ අපේ ජීවිතේ අපි මේක අහලා අපිට තව කෙනෙකුට කියන්න ඉස්සෙල්ලා අපි මේ ධර්මය අපේ ජීවිතේ ගලපා ගන්න ඕනේ. අපිට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අපි අවසාන වෙලාවේ අපිට මේ විදියට භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන භාග්‍යතුන් වහන්සේ මෙනෙහි කරන්න, ධර්මයේ මෙනෙහි කරන්න, ශ්‍රාවක සංඝරත්නය මෙනෙහි කරන්න, සීලය මෙනෙහි කරන්න, මේ දිව්‍ය ලෝකත් අතහරින්න, මේ මනුස්ස ලෝකෙත් අතහරින්න, දිව්‍ය ලෝකත් අතහරින්න, බඹලොවත් අතහරින්න, මේ ජීවිතේ අනිත්‍ය මෙනෙහි කරන්න කියලා අපිට ආවාද කරොත් පින්වත්නි, ඒක අපිට ධර්මයේ අහපු කෙනෙකුට ඒ ආවාද කරොත් ඒක යාගේ ජීවිතේ ලැබෙන උතුම් ආවාදයක්. ඉතින් ඒක නිසා පින්වත්නි අපි හැම කෙනෙක්ම කල්පනා කරනවා අපි මේ ජීවිතේ අපි මුලින්ම කතා කරා වගේ අපි කල්යාණ මිත්‍ර ඇසුර නිතර කරන්න ඕනි. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනි. යෝනිසු මනසිකාරයේ යෙදෙන්න ඕනි. ධම්මං ධම්මපටිපදාවේ යෙදෙන්න ඕනි. මේ වාගෙන් තමයි අපේ ජීවිතේ පෝෂණය වෙන්නේ. අපේ ජීවිතේ දියුණුවක් කරා යන්නේ. ඉතින් ඒක නිසා පින්වත්නි අපි හැම කෙනෙකුටම මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිලාන සූත්‍රයේ මේ උතුම් දහම් කරුණුත් අපේ ජීවිතේට එකතු කරගෙන අපේ ජීවිතයට ගලපගෙන අපි හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දින ධම්ම පූජා සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ වැවරවුම ඇත්කඳුර පදිංචි පින්වත් එම්.ඒ.ජී. සිරිල් මහතා සහ ඒ.පී. පුෂ්පාකාන්ති මහත්මිය, යක්කටුව බටපොළ පාර පදිංචි එම්.කේ. ප්‍රේමසිරි මහත්මයා සහ ඒ.පී. ගීතා රංජනී මහත්මිය ඇතුළු ඒ පින්වතුන් හැම දෙනාම එකතු වෙලා. ඉතින් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා 2021 අගෝස්තු මාස 21 වෙනි දින මිය පරලොව ගිය ඒ.පී. පුංචි නෝනා මෑණියන්ට, එම්.ඒ.ජී. ආරිදාස පියාණන්ට, W.A. සෝමාවති මෑණියන්ට, W.A. නිමල් සහෝදරයාට, ජී.ඩී. සෝමාවති මහත්මියට, පියෝලිස් මහත්මයාට, සුනිල් මහත්මයාට, ගාමිණී මහත්මයාට, ඇලිස් නෝනා මහත්මිය යන මේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ දායකත්වය සඳහා දායකුන් හැමදෙනා නම් මේකේ ඥාතීන්ටත් සුජීවත්ව සිටින එම්.ඒ. සිරිල් මහත්මයාට, එම මහත්මිය ඇතුළු දූදරු පිරිසට, එම්.කේ. ප්‍රේමසිරි මහත්මයාට, එම මහත්මිය ඇතුළු දූදරු පිරිසට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දායකත්ව දරු පවුල් වල හැම දෙනාටත් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර සිටින ලංකාවාසී ලෝකවාසී හැම දෙනාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන් දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. සද්ධාදී ගුණ ධර්මයන්ගේ දියුණු වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ මේ ධර්ම දානයේ දායකත්වය දරන හැම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට දුතුන් ධර්ම අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින අනුමෝදන් වෙත්වා. සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දානය සඳහා දායකත්වයෙන් දරන පින්වතුන් නමින් මිය පරලෝ ගිය ඒ නම් සඳහන් කළ සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. ඒ ඥාතීන්ටත් සසර දුකින් අත මිදෙන්න මේ පින හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධම්ම පූජා සඳහම් දේශනාව සඳහා දායකත්වය දරූ ඒ පින්වතුන් හැම දෙනාටත්, එම්.ඒ.ජී. සිරිල් මහත්මයාට, ඒ.ජී. පුෂ්පාකාන්ති මහත්මියට, එම්.කේ. ප්‍රේමසිරි මහත්මයාට, ගීතා රංජනී මහත්මිය ඇතුළු ඒ පින්වතුන් හැම දෙනාට, ඒ පින්වතුන්ගේ පවුල් වල සියලු දෙනාටත්, සුජීවත්ව සිටින සිරිල් මහත්මයාට, ඒ පවුලේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ප්‍රේමසිරි මහත්මයා ඇතුළු
ඒ මහත්මිය තුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවෝ හැම දෙනාටත් කොරෝනා වෛරස් හේතුවෙන් පීඩාවට පත් වෙලා සිටින රටවාසී ලෝකවාසී හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්මයේ ශ්‍රවණය කළ හැම දෙනාට මේ පින් අනුමෝදන් වෙලා හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා. හැම දෙනාම කරගෙන යන ධාර්මික කටයුතු ආදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සුවසේ කරගෙන යන්න වාසනාව සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.